සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්බර අරුණෝදය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ හිඟුරක්ගොඩ පදිංචි 74 වන උපන්දිනයේ යෙදෙන එම්.ඒ. සුනන්දා මාලිනී මෑණියන්ට ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුවෙන් පින්වත් චන්දන මහත්මයා, සුසාන්ති මහත්මිය, සම්පත්, සුබෝධිනී, තිනුලි, සනිතු සහ දෙවුල යන දූදරු මුණුපුර මිනිපිරියන් එකතු වෙලා ඒ උපන්දිනයේ යෙදෙන සුනන්දා මාලිනී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය, චතුරාර්ය සත්‍ය අවබෝධයට වාසනාව ලැබෙත්වා කියන උතුම් අදහසින් මේ පින්බර දායකත්වය ලබාගෙන මේ දහම් දානමය පින්කම රැස් කරගන්නේ. පින්වතුනි, ධර්මය කියලා කියන්නේ අපිව දුකින් නිදහස් කරන මාර්ගයට. අපිව දුකින් නිදහස් කරන මාර්ගය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. අපේ ජීවිතයේ අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න මහන්සි ගන්නෙ, තරුණ වයසට ආවහම රැකී ආරක්ෂා කරන්න මහන්සි ගන්නෙ, ගෙවල් දොරවල් හදන්න මහන්සි ගන්නෙ, මිල මුදල් හම්බ කරන්න මහන්සි ගන්නෙ, යාන වාහන ගන්නෙ, ඇඳුම් පැළඳුම් වලින් අපිව සැරසෙන්නේ, කනකර ආභරණ වලින් අපි සැරසෙන්නේ. මේ හැමදේම කරන්නේ සැපෙන් ඉන්න, දුකක් නැතුව වසන්න ඕන කියන අපේක්ෂාවෙන්. හැබැයි අපි එහෙම පොඩි කාලේ ඉඳන් මහන්සි ගත්තත් අපි හොඳට අපි ගැන කල්පනා කරලා බැලුවොත් අපි සැපෙන්ද සතුටින්ද ඉන්නේ කියලා ඇත්තටම එහෙම එකක් නැහැ. චූටි සතුටක් තියෙනවා. හැබැයි ගොඩාක් දුක් විඳලා තියෙනවා. දුක් විඳ විඳ කුඩා සැපයක් හොයන්න මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒක දැක්කා. මොකද්ද? මේ සත්වයන් සැපට කැමති, දුකට කැමති නැහැ. සැප විඳින්න නොයෙක් දේවල් කරනවා. සැප විඳින්න නොයෙක් දේවල් කරාට දුකටම ඇද වැටෙනවා. බුදුරජාණන් දැකලා බුදුරජාණන් වදාලා මේ විදියට මේ දුක් විඳින එක ඉවර වෙන එකක් නොවේ. මේ දුක අවසන් වෙලා ඒකාන්ත සැපක් ලබන්න පුළුවන් ගමනක නෙවෙයි මේ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝක සත්‍යය ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දුකින් නිදහස් වෙන්න නම්, ඒකාන්ත සැපක් ලබන්න නම් තියෙන්නේ එකම එක ප්‍රතිපදාවයි. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ජීවිතේ පුහුණු වෙන්න කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ජීවිතේ පුහුණු වුණොත් අපිට සදාතනික සැපයක් අත්දකින්න පුළුවන්.
ඉතින් ඒ සදාතනික සැපය පිණිස දුකෙන් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය කිව්වා. ධර්මය දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපිව දුකින් සදහටම මුදවන්නේ. සදහටම අපි දුකෙන් එතෙර කරවන්නේ ඒ ධර්මයෙන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය තුළ පුරුදු කරගන්න ඕන ආර්ය අෂ්ටාංග මාර්ගයට උවමනා කරන ගුණධර්ම දියුණු කරගන්න නොයෙක් අවස්ථාවල අපිට පෙන්වා දීලා තියෙනවා. ඉතින් අපි මේ ගුණධර්ම දැන් අපි මේ ලෝකේ දැන් වර්තමාන වෙද්දී අපි හැමෝටම තේරෙන දෙයක් මිනිස්යන් තුල තිබූ ගුණධර්ම ඊතා වේගෙන් පරිහානියටපත් වෙලා පරිහානියටපත් වෙමින් තියෙනවා. ඒක කාටවත් සැඟවිච්ච රහසක් නොවේ. ඒ කියන්නේ මිනිස්යන් තුල මිනිසෙකුට අදාළ මනුස්සකම් මනුස්ස ගුණධර්ම වේගෙන් පිරිහිමි යන ලෝකෙක අපි මේ ඉන්නේ. වේගෙන් පිරිහිමි යන ලෝකෙක මේ අපි ඉන්නේ. ගුණධර්ම වර්ධනය වෙමින් යන ලෝකෙක අපි ඉන්නවා නෙවෙයි. අපි මේ යම් යම් නීති වලින් නීති දාලා ඉන්න නිසා යම් කිසි පාලනයක් තිබ්බට ගුණධර්මයක් හැටියට මනුස්සකම් තියාගෙන ඉන්න නීතියකට හැදගැහිච්ච වැදගත් කෙනෙක් හැටියට ජීවත් වෙන පිරිස ගොඩක් අඩුයි. ඒ නිසා වර්තමානයේ වෙනකොට ගුණධර්ම වේගින් පිරිහීමෙන් ගිහිල්ලා තියෙන්නේ. අනාගතයේ වෙද්දී මේ ගුණධර්ම තව තවත් පිරිහීමක්මයි දකින්න ලැබෙන්නේ. ඉතින් පිරිහෙන ගුණධර්ම ඇති ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් තුලින් මේ ගුණධර්ම වර්ධනය කරගන්න මහන්සි ගත්තේ නැත්නම් අපිට ගොඩක් මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලෙත් ගොඩක් දුකෙන් සහ පීඩාවෙන් අසහනෙන් ඉන්න වෙනවාමයි. ඇයි ඒ ගුණධර්මයන්ගේ පිරිහීම නිසා. ඒ නිසා මේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් මේ හැම එකෙම කරන්නේ පිරිහෙන්නේ නැතුව ධර්මයේ තුල ආරක්ෂා වෙන්න මනුස්ස ගුණධර්ම ආරක්ෂා කරගන්නට මනුස්ස ගුණධර්ම දියුණු කරගන්නට දිව්‍ය ගුණ ඇති කරගන්නට නිවන් මාගේ හැසිරෙන කෙනෙකුට උපදවාගත හැකි ගුණ උපදවා ගන්නවා කියන කාරණාව කියන්න තමයි මේ දහම් දේශනා කර ඔබව උනන්දු කරවන්නේ. ඉතින් පින්වතුනි ඉතින් අපි ඒකට අපි අපේ උත්සාහය උපරිම දරන්න ඕනේ ගුණධර්ම ටික රැක ගන්නට. මොකද ගුණධර්ම නිතිබුණොත් ඒ ගුණධර්ම නැති අයත් මරණයටපත් වෙනවනේ. ගුණධර්ම නැති අය මරණයටපත් වුණාම මොකද වෙන්නේ? පිරිසක් නිරේ උපදිනවා. පිරිසක් තිරිසන් යෝනි උපදිනවා. පිරිසක් പ്രേත යෝනි උපදිනවා. දුගතිය තමයි උපදින්නේ. මනුස්ස ලෝකයට ආවේ අපි සසරේ ජීවිතයක රස කරපු පුරුදු කරපු යහපත් ගුණයක ඵලයක් හැටියටයි. ඉතින් මනුස්ස ලෝකයට ආපෙන්න එක දන්නේ නැත්තම් යහපත් ගුණයක ඵලයක් හැටියට මනුස්ස ලෝකයට ආපෙන්න යහපත් ගුණේ රැක ගන්නත් ගුණධර්ම දියුණු කර ගන්නත් මහන්සි වෙන්නේ නැත්තම් අපි කාලා බීලා සතුටු වෙලා මැරිලා යයි. ආයි මනුස්ස ලෝකයක් සමහර විට අවුරුදු නෙමෙයි කල්ප ගානකින්වත් නොලැබෙන්නේ තියෙන ඉඩකඩ තමයි වැඩි. ඒ නිසා මේ ගුණධර්මයන් ආරක්ෂා කර ගැනීම, ගුණධර්මයන් රැක ගැනීම මිනිස්සෙක් සතු ප්‍රධාන වගකීමක්. තමන්ට තමන් හිතවත් නම්, තමන්ට තමන් ආදරේ නම්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උගන්වන්නේම ගුණධර්ම. මව්ට සැලකීම, පියාට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ඊළඟට දෙමව්පියන්ට සැලකීම, දෙමව්පියන් පෝෂණය කිරීම, දරුවන් රැක බලා ගැනීම, දෙමව්පියන්ට අපෝපස්ථාන කිරීම, ලෙඩ්ඩුන්ට අපෝපස්ථාන කිරීම, මන්මාවත් තැනීම, ඊළඟට ගිලනුන්ට උපස්ථාන කිරීම, කොච්චර ගුණධර්ම තියෙනවද? මේ හැම ගුණධර්මයකින්ම කරන්නේ තමාව ඉන්න තැනට වඩා උසස් තැනකට පත් කිරීම. එහෙම නැත්නම් සසර ප්‍රධාන අරමුණ සසර දුකේ අත් මුදවාලීම තමයි මේ ගුණධර්ම වලින් කරන්නේ. ඉතින් මේ ගුණධර්ම කියන එක අපි දියුණු කරගන්න ඕනේ කල්පනා කර කර. කල්පනා කර කර ගුණධර්ම ඇති කරගත්තේ නැත්නම් ඉබේ ගුණධර්ම ඇති වෙනවා කියලා එකක් නැහැ. කල්පනාවෙන්ම ගුණධර්ම ඇති කරගන්න ඕනේ. ගුණධර්ම වලින් තොර
ගුණදහම් වලින් තොර ජීවිතයක ඇති පළක් නැහැ. ගුණධර්ම අපි මිනිස්සෙක් ගැන සිහි කරද්දී ඒ මිනිස්යාගේ තියෙන දුර්ගුණ නම් අපි මේ මිනිස්යා සිහි කරන්න කැමතිත් නැහැ, දකින්න කැමතිත් නැහැ, එයා ගැන කතා කරන්න කැමතිත් නැහැ. ගුණධර්ම තියෙන මිනිස්සෙක් ඉන්නවා නම් අපේ හිතේ ලෝක ගෞරවයක්, අපි ඒ ගැන දකින්න ආසයි, ඒක ගැන කතා කරන්න කැමති, ඒක ගැන සිහි කරන්න කැමති, කිසි ගැටලුවක් අපේ හිතට නැහැ. එහෙනම් ගුණධර්ම වලින් යුක්ත මිනිස්සෙක් වීම අපි හැමෝම මනුස්ස ලෝකේ උපන්න අපි හැමෝම කළ යුතුයි. ඒ නිසා ඒකට බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරලා තිබෙනවා. අනුශාසනා කරලා තිබෙනවා. බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙන සීමාවේ අපි ඉන්නේ. ඒ නිසා ඔබ හිතට ගන්න මාගේ ගුණධර්ම පිරිහෙන්නේ නැතුව මම රැක ගන්නවා. මා තුල යම් දුරුගුණ තියෙනවද? ඒක මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපයෝගී කරගෙන ඒ දුරුගුණ දුරුකොට ගුණවත් වෙනවා කියලා හිතේ අපේක්ෂාවක් කැමැත්තක් ඇති කරගෙන ඉන්න. නැත්තම් මේ අපේ ජීවිත කාලා බීලා ඇඳලා යන්න අවසන් කරන්න විතරක් මේ ජීවිතේ පාවිච්චි කිරීම හරි නුවණට හුරු එකක් නෙමෙයි. ඒ නිසා අපේ ජීවිතයට උවමනා කරන මම කරුණක් සිහි කරන්නම්. අපි හැමෝටම ඕන උපන් සියලු සත්‍යයන්ටම තියෙනවා නම් හරිම සහනයක්. ඒ මොකද්ද? කාන්තිය. බුදුරජාණන් වදාළනේ කාන්ති පරමං තපෝ තිතික්කා. යම් කෙනෙක් ඉවසනවාද පරම තපස ඉවසීමයි. නිබ්බානං පරමං වදන්ති බුද්ධා. අමා මහ නිවන තමයි බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. ඉවසීම නැමැති තපස ගැන දේශනා කරනවා. අමා මහ නිවන ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉවසීම කියන්නේ නම් අපේ ජීවිතේ සැපෙන් ඉන්න තියෙන ප්‍රධාන එකක්. ප්‍රධානම එක. ඉවසීම, කාන්තිය. අපි හැමෝගෙම ජීවිතවල ගත්තොත් මේ ප්‍රශ්න දුක් කටළු හැම එකක්ම ඇවිල්ලා තියෙන්නේ අපිට ඉවසීම නැති කමෙන්. හොඳට බලන්න. ඉවසීම තිබ්බා නම් අපේ ජීවිතේ ප්‍රශ්න 100%ක්ම නැහැ. නුවණින් යුක්තව යමෙක් ඉවසුවාද ඒ කෙනාගේ ජීවිතේ 100% ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ අපේ ජීවිතේ දැන් ගිහි ගෙදර වාසය කරන ඔබටත් ඉවසීම ඕන. පැවිදි අපටත් ඉවසීම ඕන. ඉවසීම කියන එක අපි විශේෂයෙන් ඇති කර ගන්න ඕන. වර්තමානයේ වෙනකොට නැත්තේත් ඉවසීමමයි. ඉවසීම නැතිවීමෙන් තමයි අපි හිතෙන දේවල් කතා කරනවා. හිතෙන දේ කරනවා. තෝරා බේරාගෙන ඉන්නේ නැහැ. ඇයි හිත කලබලයිනේ? කලබලෙන් ඉවසුණු සිතක් තියෙන්නේ ඉවසන්න බැරි එක්කෙනාට. එතකොට මොකද වෙන්නේ? ජීවිතේට ගොඩක් ගැටලු ප්‍රශ්න අරුබුද එනවා. නමුත් ඉවසුවා නම් ඉවසීමෙන් කෙනෙකුට ඇතිවන යහපත සැනසීම වචනින් කිලිවර කරගන්න බෑ. දැන් අපි කල්පනා කළොත් අපේ ජීවිතේ යම් සාර්ථක භාවයක් තියෙනවද යමක් සම්බන්ධව ඉවසපු තැනක තියෙන්නේ. ඉවසපු නැති තැනක අපිට යහපතේ උදා වෙලා නැහැ. ඒ නිසා පින්වත්නි අපි මේ ඉවසීම කියන එක අපි හැමෝම අපේ ජීවිතේ පුරුදු කරන්න ඕන. නොඑක් ඉවසන්න වෙනවා. නොඑක් විදිහට ඉවසන්න වෙනවා. නිന്ദා ඉවසන්න වෙනවා. ඊළඟට බඩකින්න පිපාසය, රස්නේ, සීතල මේවත් ඉවසන්න වෙනවා. එක එක්කෙනාගේ ඇනුම් පද ඉවසන්න වෙනවා. අපහාස කිරීම ඉවසන්න වෙනවා. ඊළඟට අපිට නැති අපි ගාව නැති දේවල් හුවා දක්වමින් අපිට අපහාස කරනවා. එතකොට ඉවසන්න ඕන. අභූතෙන් චෝදනා කරනවා. එතකොට ඉවසන්න ඕන. මේ හැමතැනකදීම අපි ඉවසුවොත් ඒ ඉවසීමේ ජය අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි. ඉවසීමෙන් අපිට සැනසීම ලැබෙනවාමයි. ඉවසන කෙනාට ජයක් අනිවාර්යෙන් අත් වෙනවාමයි. ඒ නිසා මේ ඉවසීම කියන එක පින්වතුනි මේ හිමිදිරි කාලේ ඔබ හිතට ගන්න මම ඉවසන කෙනෙක් වෙනවා. දැන් ඔබ අද හිමිදිරි කාලේ මේ දේශනාව අහලා ඔබ හිතනවා නම් මම ඉවසන කෙනෙක් වෙනවා. ඔබ හිතට පුරුදු කරන්න. මම ඉවසන කෙනෙක් වෙනවා. එහෙම පුරුදු කරගත්තොත් තමන්ගේ හිත හුරු වෙනවා ඉවසීමට. ඕනෑම දුකක් පීඩාවක් කරදරයක් ආවම හිත පුරුදු වෙනවා මොකද ඉවසන්න. දැන් තියෙන්නේ අපිට ඉවසීමක් නොවේ. කලබල වීමක්. තරහ ඇති කර ගැනීමක්. අමනාපය ඇති කර ගැනීමක්. පලිගන්න කල්පනා කිරීමක්. එකට එක කරන්න කල්පනා කිරීම. මේවනේ තියෙන්නේ. මේ වෙනුවට ඉවසීම තියෙනවා නම්
ඒක තමයි අපිට ගොඩාක් අපේ උපකාරී වෙන්නේ. ඉතින් මේ ඉවසීම ගැන කියද්දී සමහරුගේ ජීවිතේ ගොඩක් ඉවසන අය ඉන්නවා. ඕන කරදරයක් ආවා මෙයා ඉවසීමෙන් නුවණින් කල්පනා කරලා ඉවසීමෙන් තමන්ගේ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ යහපත් ගත කරන ඉන්නවා. මොකද මනුස්ස ලෝකේ ඉන්න හැමෝම මේ දුර්ගුණවත් අය නෙමෙයි. මේ මනුස්ස ලෝකේ ඉන්නවා යහපත් ගුණධර්ම තියෙන හැබැයි සුළු පිරිසක් ඉන්නේ. සියලු දෙනා කියන්න බෑ. ගුණධර්ම තියෙන, ගුණධර්ම රකින්න, ඉවසීම තියෙන පිරිස් මනුස්ස ලෝකේ ඉන්නවා. හැම જાතියක් අතරම ඉන්නවා. ඉතින් ඒ අය නිසා තමයි මේ ලෝකේ පවතින්නේ. මේ ලෝකේ මේ විදිහට හරි මේ මිනිස්සු පවතින්නේ යම් පිරිසකගේ ගුණධර්ම ඉවසීම ආදී ධර්මයන් නිසා. ඉතින් අපිත් ඒ ඉවසන ගණයට වැටෙනවා නම් ඉවසන පිරිසක අතට අපිත් වැටෙනවා නම් අපිට කොච්චර ලාභයක්ද? ඉතින් ඒක නිසා අපි මේ ධර්මයෙන් ඉගෙන ගන්න ඕනේ ඉවසන්න. දුක් කරදර පීඩාවේදී සිහි කර කර ඉවසීම පුරුදු කර ගන්න ඕනේ. ඉතින් අපිට ඉවසීම පුරුදු කරගන්න ඕන තරම් අරමුණු හිතන්න පුළුවන්. ඒ තමයි අපි ගත්තොත් අපි සසරේදී කොච්චර දුක් විඳලා තියෙනවද? අපි ගත්තොත් සසරේ අපි යන මේ අපි ඉපදෙන මැරෙන ගමනක යද්දී අපි තිරිසන් ලෝකෙ ඉපදලා ඉඳලා තියෙනවා. තිරිසන් ලෝකේ අපි ගව යෝනි, කුකුල් යෝනි, එළු බැටළුව වෙලා ඉපදලා ඉඳලා තියෙනවනේ ඕන තරම්. මේ ආත්මවල අපි බෙලි කැපුම් පහර කොච්චර කාලා තියෙනවද? ඒ විදිහට සසරේ එද්දී අපි මනුස්ස ලෝකවල එද්දී අපිව කෑලි වලට කපලා කොච්චර අපි මරුන් කාලයක්ද? තිරිසන් ලෝකෙද්දී අපි වෙලි කැපුම් පාර කොච්චර කාලයක්ද? ඉතින් මේ විදිහට අපි සසරේ කොච්චර දුක් විඳලා ඇද්ද? ඉතින් මේ සසරේ යනකොට අප්‍රමාණ දුක් පීඩාවලට පත් වෙනවා. ඉතින් අපි ආයි සසරේ උපදිනවා නම් මේ දුක් පීඩාවලට නොඑක් අයරින් භාජනය වෙන්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ අපි නොඑක් දුක් පීඩාවලට පත් වෙනවා වගේම මීටත් වඩා නොඑක් දුක් පීඩාවලට පත් වෙන්න අනාගත ජීවිතවල අපිට සිද්ධ වෙයි මේ සසරේ යනකම්. ඉතින් මේ ජීවිතේ අපි ගුණධර්ම දියුණු කරගෙන මේ සසරෙන් එතර වෙන්න ඕන විදිහට ගුණධර්ම හදාගත්තේ නැත්නම් අපි එක එක ආත්ම වලට ගිහිල්ලා විඳවන්න වේවි. ඒ නිසා මේ ඉවසීම කියන එක අපි සසරේ විඳපු දුක් සිහි කර පුරුදු කරන්න පුළුවන්. ඉවසීම අපි සසරේ කොච්චර දුක් විඳලා තියෙනවද? අපි කොච්චර බෙලි කැපුම් පහර කාලයක්ද? අපි මනුස්ස ලෝකයේ ඉද්දී නොකල වැරදි වලට කොච්චර මරුන් කාලයක්ද? සසරේ ඉද්දී හොර සතුරන්ට අහු වෙලා අපි කොච්චර මරුන් කාලයක්ද? මේ සසරේ ඉද්දී අපේ ශරීර කෑලි වලට කපලා දාලා අපි මරුන් කොච්චර මරුන් කාලයක්ද? මේ විදිහට අපි සිහි කරන්න ඕන සසරේ දුක. අනාගතේ අපි උපදිනවා නම් ආයෙමත් මොන දුක් වලට පත් වෙන්න වේවිද? අපි කල්පනා කර ඉවසන්න ඕන. එතකොට ඒ විදිහට විඳපු දුක් ගැන සිහි කර අපිට ඉවසන්න පුළුවන්. බුදුරජාසේ කාලේ ඉවසපුවත් අපිට මතක් කරගන්න පුළුවන්. ඔබ අහලා ඇති උත්තරා කියලා තරුණ දියණියක් තමන්ගේ ගෙදර ආහාර පිස ඉන්නකොට සාමාවතී නැමැති ගණිකාවක් නගර සෝබනියක් රත් වෙමින් තිබුණු තෙල් හැන්දෙන් අරගෙන උත්තරාගේ ඇඟට දැම්මා. උත්තරා දැක්ක මේ තෙල් හැන්දකුත් අරගෙන එනවා ළඟට. එද්දි උත්තරා සිහි කළේ මොකද්ද? මෙත්සිත ඉවසුවා. ඉවසුවාම අර රත් වෙච්ච තෙල් ටික එතුමියගේ ඇඟෙන් වැටුනේ සිසිල් ජලය බවට පත් වෙලා. ඒ ඉවසීම නිසා මෙත්සිත නිසා තමයි හිමුනේ. තෙල් භාජනයේම ඇඟේ හැලුවා. ඒ උත්තරාගේ ඉවසීම වෙනස් වුන්නේ නැහැ. මෙත්සිතින් ඉවසගෙන හිටියා. අර රත් වෙච්ච තෙල් භාජනයේම ඇල් වතුර වෙලා සිසිල් වෙලා ඇයට කිසි හානියක් වුන්නේ නැහැ. මේක තමයි මෙත්සිත. මේක තමයි ඉවසීම. කොච්චර අපිත් සසරේ ඉවසලා ඇති. ඉවසන්න බැරුව විඳෝලත් ඇති. නමුත් අපි ඉවසීම කියන ගුණය තියෙනවා නම් ඒක අපිට ගොඩක් මේ සසර සුවපත් වෙන්න සසරෙන් එතර වෙනත් උපකාරී වෙනවා. දැන් අපි ගත්තොත් අපේ බෝසතාණන් වහන්සේගේ ජීවිතය තුළ කොච්චර ඉවසලා තියෙනවද? උන්වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස සාරාංශකය කල්පගාන පාරමිතා පිරුවනේ. ඒ පුරපු ආත්මවල දේවදත්ත පස්සෙන් ඇවිත් එක විදිහට ඵලය අරන් තියෙනවා. සමහර ආත්මවල කෑලි වලට කපලා තියෙනවා.
උන්වහන්සේගේ එක ජීවිතයක් තියෙනවා අපිට හිතා ගන්න බෑ කොහොමද ඉවසුවේ කියලා. අපිට මේ පොඩි දෙයක් ඉවසන්න බෑනේ. රස්න ඉවස ගන්න අමාරුයි. පොඩි බඩකින් ඉවස ගන්න අමාරුයි. ඊළඟට පොඩි කායික වේදනාවක් ඉවස ගන්න අමාරුයි. සීතල ඉවස ගන්න අමාරුයි. අනුන්ගෙන් ඇහෙන පොඩි වචනයක් ඉවස ගන්න අමාරුයි. මේක චූටි දෙයක්වත් අපිට ඉවස ගන්න බෑනේ. අපිට මැස්සෙක් මදුරුවෙක් ඇඟේ වැහුවොත් ඉවස ගන්න අමාරුයි. මේක චූටි දෙයක්වත් ඉවස ගන්න බෑනේ. බලන්න බෝසතාණන් වහන්සේ මම ඔබට ඉවසපු එකක් කියන්න. උන්වහන්සේ ඒ කාලේ ඉස්සර අතීත ජීවිතයක තාපසයෙක් වෙලා හිටියා. ගිහිගේ අත්තරලා දෙමව්පියන්ගේ අභාවයෙන් පස්සේ තාපස කෙනෙක් වෙලා හිමාලයේ වාසය කළා. හිමාලයේ වාසය කළා කාලයක් ගියාම මේ තාපසයන් වහන්සේ නගරයට ඇවිල්ලා නගරේ රජතුමාගේ රාජ උද්‍යානයේ වාසය කළා. පිණ්ඩපාත කරගෙන ජීවත් වෙමින් ටික කලක් මේ රජතුමාගේ රාජ උද්‍යානයේ විවේක සුවයෙන් හිටියා. දවසක් තාපසීන් වහන්සේ මේ විවේකයෙන් ඉන්නකොට මේ උද්‍යානයේ දවසක් මේ රජතුමා තමන්ගේ තමම සතුට කරන්න ඉන්න ස්ත්‍රීන් සමග මේ රාජ උද්‍යානයට ආවා. ඇවිල්ලා රජතුමා හොත්තටම බීලා මාත් වතුර බීලා හොඳටම සිහි නෑ. ඊට පස්සේ එක ස්ත්‍රියක්ගේ උකුලේ ඔළුව තියාගෙන රජතුමාට නිින්ද ගියා. අනිත් ස්ත්‍රීන් මේ රජතුමා සතුටු කරන්න නටනටා ඉඳලා රජතුමාට නිින්ද ගිය තැන මේ ස්ත්‍රීන් කල්පනා කළා රජතුමාට නිින්ද ගියා අපි ටිකක් මේ කැලේ බලමු. කැලේ හිට මෙහෙට ඇවිද ගියා. යනකොට අර තාපසීන් වහන්සේ ගහක් යට භාවනාවෙන් හිටියා. මේ ස්ත්‍රීන් මේ තාපසීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා අපිටත් ඔබ වහන්සේ පුරුදු කරන ධර්මයේ ටිකක් කියන්න කිව්වා. මේ ස්ත්‍රීන් කිහිප දෙනා වට වෙලා බෝසතාණන් වහන්සේගෙන් තාපසීන් වහන්සේගෙන් බණ ඇහුවා. ඉවසීම ගැන කියලා දුන්නා. ඉවසන්නේ මෙහෙමයි කියලා කරුණු කියලා දුන්නා. ඊට පස්සේ රජතුමා නිින්ද ගියා. ඊට පස්සේ කොහොම රජතුමා අර එක ස්ත්‍රියගේ උකුලේ නිදිනේ. මේ ස්ත්‍රියට අර ස්ත්‍රීන් ගැන පොඩි ඊර්ෂියාවක් වගේ හිතට ආවා. ගොඩාක් ලෝකේ ඊර්ෂියාවෙන් විඳවනවනේ හැමෝම ඊර්ෂියා තවත් කෙනෙකුට චූටි හරි යහපතක් ආවොත් ස්වභාවය තමයි ඊර්ෂියා කිරීම. ඒ ඊර්ෂියා කළා එයාට හානි කිරීම තමයි ගොඩක් අය කරන්නේ. ඊර්ෂියා හිතන රජතුමාට ඇහැ ඇරෙන විදිහට ඉරියව් පැවැත්තුවා. ඒ උගලට හිස දබාගෙන නිදි. රජතුමා ඇහැ ඇරියා. රජතුමා ඇහුවා කෝ අනිත් මේ ස්ත්‍රීන් කාන්තාව ටික කෝ කියලා ඇහුවා. අන්න තාපසෙන් වහන්සේලාමකට වසඟ වෙලා අන්න වට වෙලා ඉන්නවා කිව්වා. දැන් වෙරි මතෙන් හිටපු රජතුමා නැගිටලා කඩුවත් අරගෙන තාපසෙන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා තාපසෙන් වහන්සේට බැන වැදුනා. බොරු කරන හොර තාපසෙක් එකේ බැන්නා. ඊට පස්සේ ඇහුවා තාපසය තෝප පුරුදු කරන ධර්මය මොකද්ද කියලා ඇහුවා. මහරජාණන් වහන්සේ මම පුරුදු කරන ධර්මය තමයි කිව්වා ඉවසීම. ඉවසීම කිව්වා මම පුරුදු කරන්නේ. එහෙමද? තමුන් පුරුදු කරන ඉවසීමද? මං එහෙනම් තමුන්ගේ ඉවසීම බලන්නම් කිව්වා. කියලා චෝර ඝාතකයෙකුට කතා කළා. කතා කළා ඒ කියන්නේ දැන් රජේ අහුණාම හුරු එහෙම මේ දඬුවමකට මරණයට පත් කරගෙන රජෙන් කෙනෙක් මෙයාට කතා කළා කිව්වා මෙන්න මේ හොර තාපසයාගේ මේ තාපසයාට ගහන්න කිව්වා මේ කටු සහිත මේ දන්වැලෙන් ගහන්න කිව්වා. 2000ක් ගහන්න කිව්වා මේ තාපසීන් වහන්සේට. චෝර ඝාතකයා අර තාපසීන් වහන්සේ ඇදලා අරගෙන හොඳටම තැළුවා. හැම ඉරණකම්ම ගැහුවා. මස් ඉරණකම්ම ගැහුවා. ගහලා ලේ ගලන්න ගත්තා මේ තාපසීන් වහන්සේගේ.
ශරීරේ පුරා ලේ ගලනවා. මස් හැම ඉරිලා. ඒ 2000ක් කස පහරවල් ඇදිලානේ. කටු සහිත කසයක්. කස පහරවල් 2000ක් ඇදිලානේ ඇඟට. මේ රජා අහනවා දැන් තමුන්ගේ ඉවසීම කොහො කියලා අහනවා. මගේ ඉවසීම හැමේ නෑ. රජතුමනි මගේ ඉවසීම මස්වල නෑ. මගේ ඉවසීම තියෙන්නේ හදවතේ කිව්වා. දැන් මේ කටු සහිත කසපාරවල් 2000කින් ශරීරයට මේ අතර පෙරල ගුටි කාපු තාපසිනාසයේ ඉවසීම වෙනස් වෙලා නැහැ. හැම ඉරිලා මස් ඉරිලා ලේ ගලනවා ඒ ඉවසීම මගේ හදවතේ තියෙනවා කිව්වා. ඊට පස්සේ අර චෝර ගාතට කිව්වා මේ හොර තාපසයාගේ අත් දෙක කපාපන් කිව්වා. අත් දෙක කපලා ඇහුවා කෝ දැන් ඔබේ ඉවසීම තොපේ ඉවසීම කෝ කියලා ඇහුවා. මාගේ ඉවසීම අත්වල නැහැ කිව්වා. මගේ ඉවසීම තියෙන්නේ හදවතේ කිව්වා. තාපසින්නාස කියනවා. චෝර ගාතයට කිව්වා මේ හොර තාපසයාගේ කකුල් දෙක කපාපන් කිව්වා. කකුල් දෙක කැපුවා. රජතුමා අහනවා කෝ තොපේ ඔබේ ඉවසීම කෝ? රජතුමනි කකුල් දෙකේ මගේ ඉවසීම නැහැ. මගේ ඉවසීම තියෙන්නේ මගේ හදවතේ කිව්වා. දැන් බලන්න කෑලි කෑලි කරද්දී බෝසතාණන් වහන්සේ අතීත ජීවිතවල ඉවසුපි හැටි. ඊට පස්සේ කිව්වා මේකගේ කන් දෙක කපාපන් කිව්වා. කන් දෙක කැපුවා. කෝ උඹේ ඉවසීම? කන් වල මගේ ඉවසීම නැහැ. මගේ හදවතේ ඉවසීම තියෙන්නේ. නාහි කපාපන් කිව්වා. නාහි කැපුවා. කෝ උඹේ ඉවසීම කිව්වා. මගේ හදවතේ ඉවසීම තියෙන්නේ කිව්වා. කෑලි මේ ශරීරයේ කෑලි කෑලි බවට කපද්දී දැන් ශරීරයේ ලේ විලක් මැද තියෙන්නේ. ඒ ශරීරය කෑලි කෑලි වලට කපලා කස පහරවල් 2000ක් ගහලා නාහිස් කපලා කන් කපලා අත් කපලා කකුල් කපලා ලේ විලක ලේ ගලනවා. කෝබේ වසීම මගේ හදවතේ තියෙන කියලා තාපසින්නාස කිව්වා. ඊට පස්සේ මේ රජා බැන වැදිලා පපුවට පයින් ගහලා මේ රජා ගියා. මේ තාපසින්නාසට රාජ උද්‍යානයේ ඉන්න කියලා ආරාධනා කරපු සෙම්පති කෙනෙක් හිටියා. ඇමති කෙනෙක්. මෙයා දුවගෙන ආවා. බැලින්නම් තාපසින්නාසේ ලේ විලක් මැද ඉන්නේ. මේ සෙම්පතිතුමාට මේ ඇමතිතුමාට දරා ගන්න බෑ දුක. අඬන්න ගත්තා. අඬන්න අරගෙන කිව්වා අනේ මහා ගුණවත් තාපසීන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර දුකක් දෙද්දි ඉවසුවා. තරහසිතක් නැහැ ඔබ වහන්සේට. අනේ ස්වාමීනි මේ රටවැසියන් ගැන ඔබ වහන්සේගේ හිතේ අමනාප තරහසිතක් ඇති නොවේවා. ඔබ වහන්සේට දඬුවම් දුන්නු ඔබ වහන්සේට මේ හානිය කළ රජු ගැන විතරක් තරහසිතක් ඇති වේවා කිව්වා. තාපසින්නාස කියනවා ඇමතිය සෙම්පතිතුමනි මාගේ මේ ශරීරයේ කෑලි කෑලි බවට පත් කළ රජතුමා සුවපත් වෙත්වා. දීර්ඝ කාලයක් සුවසේ ජීවත් වෙත්වා කියලා ඒ වෙලාවේ මෙසිත වැඩුවා. ඒ කියන්නේ බලන්න ඉවසීම. දැන් අපේ ජීවිතවල අපිට මේක හිතා ගන්නවත් බෑ. මේ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න පින්පුරන මහා උත්තමයා මේක ඉවසුවා. නමුත් අපිට තේරෙනවා අපේ ජීවිතවල අපි පොඩි දෙයකට කලබල වෙනවා. පොඩි දෙයකට තරහ ගන්නවා. අපේ ජීවිතවල පොඩි දෙයකට අමනාප ඇති කර ගන්නවා. කලබල වෙලා කොච්චර අරුබුදවල අපි පැටලෙනවද? බලන්න තමන්ට කස පහරවල් 2000ක් ගහලා කටු සහිත කස පහරවල් හැම ඉරිලා මස් ඉරිලා ලේ ගලනවා. කිසිම කෙඳිරි ගාන හඬක්වත් චූටි දුවස ගන්න බැරි අමාරුවක්වත් ප්‍රකාශයට ඉදිරිපත් වෙන්නේ නැහැ, පිට වෙන්නේ නැහැ. ඊළඟට අත් දෙක කපලා, කකුල් දෙක කපලා, කන් කපලා, නාසය කපලා ඒත් ඉවසනවා. හදවතේ ඉවසීම තියාගෙන තාපසින්නාස හිටියා. තාපසින්නාසයේ අර තාපසින්නාසයට දඬුවම් දුන්නු රජතුමා කෙරෙහිවත් ඒ ඝාතක
චෝරඝාතක කෙරෙහිවත් අමනාපයක් තරහක් තිබ්බේ නැහැ. ඉවසාගෙන හිටියා. මේ බලන්න උන්වහන්සේගේ ඉවසීම කොච්චර බලවත්ද කියන්නේ. රජතුමාට ටික දුරයි යන්න ලැබුණේ. මහ පොළව පැලුණා. නිරයටම ඇදගෙන ගියා. ඒ එච්චර ඉවසපු තාපසයන් වහන්සේට කරපු විපාකයට. හැබැයි තාපසයන් වහන්සේගේ හිතේ කිසිම තරහක්, අමනාපයක්, කේන්ති ගැනීමක්, ඉතා චූටි කේන්ති ගැනීමක්වත් තිබුණේ නැහැ. ඉවසාගෙන හිටියා. ඉවසාගෙන හිටියා. තාපසයන් වහන්සේ කලුරිය කළා. එතකොට බලන්න අපේ බෝසතාණන් වහන්සේ කොච්චර ඉවසලා තියෙනවද සම්බුද්ධත්වයට පත් වෙන්න උවමනා කරන ධර්මයන් සම්පූර්ණ කිරීමට. අපේ බෝසතාණන් වහන්සේගේ අතීත ජීවිතවල ඉවසපු අපි අහලා තියෙන කොච්චර ඉවසලා තියෙනවද? මේ එක ජීවිතයක් නේ. එක ජීවිතයක් නෙමේ. කෑලි කෑලි වලට කපද්දි ඒත් ඉවසලා කිසි වෙනසක් නැහැ හිතේ. එතකොට බලන්න මේවෙන් අපි ඉගෙන ගන්න ඕනේ මේ අපේ ජීවිතවල අපිට ඇයි ඉවසන්න බැරි? අපිට ඉවසන්න බැරි. අපේ සිත පටුයි. ඉතින් ඒ නිසා අපි ඉවසීම අපේ හිතට පුරුදු කරන්න ඕනේ. අපේ හිත පටු වෙලා තියෙන්නේම අපේ හිත පටු වෙන්නේ අපිට අපේ හිතට ඉවසීමකට උවමනා කරන ධර්මයන් පුරුදු කරන්නේ. ඒ පටු සිතින් අපි කල්පනා කරන්නේ සාධාරණත්වය, අසාධාරණත්වය. මට මෙහෙම කළා, මම මෙහෙම කළාට මෙහෙම කරනවා. මට බැන්නා, ඒකට මම බනින්න ඕනේ. මට ගැහුවා, ඒකට මම ගහන්න ඕනේ. මේ විදියට ඉවසීම නැති වෙන විදිහටම කල්පනා කරන්නේ. මේ සසරේ ස්වභාවය දන්නවනම් අපිට මේ විවසන්න පුළුවන්. දැන් අපි මේ මනුස්ස ජීවිතේ චුත වෙලා ගිහිල්ලා නිරේ උපන්නොත් එහෙම මේ නිරේ උපන්නට පස්සේ නිරේදී විඳින තියෙන දුකෙන් අපිට පලා යන්න බෑනේ. ඒ දුකට අපි අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඕනේ. ඇයි දැන් වර්තමානයේ ඉන්න මිනිස්සු සිතින් කයින් වචනින් පව් කරගන්න හැටි දැක්කහම කිව්වොත් බොරුවක්, කළොත් වංචාවක්, සිතුවොත් කාට හරි විපතක් කරන්නම තමයි බොහෝ අයගේ කල්පනාව. මේ විදිහට කල්පනා කරන ලෝකෙක, මේ විදිහට වචන පාවිච්චි කරන ලෝකයක, මේ විදිහට කයින් කරන ක්‍රියාත්මක කරන ලෝකයක, මනුස්ස ගුණ ධර්ම නැති ලෝකයක මැරෙනයි නිරේ යන්නේක වළක්වන්න බෑනේ. ඒතර නිරේ ගියාට පස්සේ ඒ කර්මාරූපව නිරේදී විඳින්න තියෙන දුක මහා විශාල දුකක්. බුදුරජාණන් එක තැනක වදාලා දවසට මේ පීපාරවල් 300ක් කනවා කියන කෙනෙක්. පිහියනුම් පහරවල් 300ක්. පිහියනුම් පහරවල් 300කින් කන දුක බුදුරජාණන් වදාලා චූටි ගල් කැටයක් පෙන්නලා මේ චූටි ගල වගේ කිව්වා. නිරේ උපන්න සත්වයක් විඳින දුක හිමාල කන්දටවත් සමාන කරන්න බෑ කිව්වා. ඒ වගේ දුකක් නිරේ තියෙනවා. ඒතකොට මේ වගේ ලෝකවලට අපි උපන්නට පස්සේ ඒ දුකට අපි මුහුණ දෙන්න එපාය. අපිට මේ මනුස්ස ජීවිතයේ තියෙන පොඩි පොඩි දේවල් ඉවස ගන්න බැරුව අපි කලබල වෙලා අනුන්ට නිඳා කරනවා. දැන් අපි නිඳා කිරීම කියන එක මේ ලෝකේ ආවරණයක් කරගෙන තියෙන්නේ. ඒ නිඳා කිරීමෙන් බලනවනේ තමන්ගේ ජීවිත පැවැත්ම ගෙනියන්නේ. අනුන්ට අපහාසකින් දැන් සමාජ මාධ්‍යවල හැම තැනම ගත්තොත් තවත් කෙනෙක්ගේ වැරද්දක් පේන්න බෑ, අඩුපාඩුවක් පේන්න බෑ. ඒවට අපහාස කරමින්, නිඳා කරමින් ගරන් කොච්චර පව් කරගන්නවද? අනුන්ගේ ගුණයක් ලෝකේ කතා කරන්නේම නෑනේ. කාගේ හරි ගත්තොත් අගුණයක්ම අවුස් නැති අගුණ හුවා දක්වමින් මේ නිନ୍ଦා අපහාස කරමින් කරන මේ පෞරස් කරන වැඩපිළිවෙලනේ තියෙන්නේ මේ ලෝකේ බොහෝ දෙනෙකුගේ ජීවිතවල. ඒතර මේ රැස් කරන පව් වලින් නිරේ ගියාට පස්සේ ඔය අකුසල් වලින් කවදාවත්ම සැපේ උපද්දවන්නේ නැහනේ. කේන්ති අරගෙන යම් වචනයක් කිව්වද, කේන්ති අරගෙන යමක් සිතුවද, කේන්ති අරගෙන යමක් කළාද, ඉවසීමෙන් තොරව යම් කර්මයක් රැස් කළාද, ඒ කර්මයේ විසින් දුගතිය අරන් යනවා විසක සුගතිය අරන් යන්නේ නැහනේ. ඒතර මේ විදිහට පව් කරගත්තට පස්සේ පව දැන් අනුන් කළා, අනුන් නිසා මම පව කළා කියලා එකක් නැහනේ. තමන් විසින් චේතනාත්මකව යම් කෙනෙකුට අපහාස නින්දා කළාද, ඒ කර්මය තමන්ට එනවා. යම් වචනයක් කතා කළාද, සිතුවද, කිව්වද, කළාද, ඒ කර්මයෙන් පලා යන්න බෑ. ඒක තමන්ට එනවා. දැන් මිනිසෙක්ට අපිට වචන කතා කරන්න පුළුවන්. ඉතින් වචන කතා කරන්න පුළුවන් පමණට හිතට එනේන දේ කියන්න. හිතට එනේන වචන ප්‍රකාශ කිරීම තුළ රැස් වෙන පව තමන් අරගෙන යන්න එපයි. මොකද දායාදේ කර්මයනේ.
මේ ලෝකේ උපන් සියලු සත්වයන්ගේ දායාදේ කර්මය. ඒ කර්මය විපාකයෙන් ගලව ගන්න බෑ. විපාකෙට මුහුණ දෙන්න ඕනේ. දැන් මනුස්ස ලෝකෙට ආවේ අපි සසරේ කරපු යහපත් දෙයක විපාකයක් හැටියටයි. ඒ නිසා පින්වුතුනි මේකෙදි හරියට අපි මේ පෞරස්යෙන් නැති ජීවිතයක් ඇති කරගන්න පුළුවන් අපිට හොඳට ඉවසීම තියෙනවා නම්. ඉවසීම තියෙනවා නම් අපේ බුදුරජාණන් වදාළානේ අපේ බෝසතාණන් දැන් මම ඔබට කිව්වා මේ තාපස්තුමා ඒ ආත්මේ අපේ බෝසතාණන් වහන්සේ ඉවසපු ඉවසීම කෑලි කෑලි බවට කපද්දී ඒ කපපු රජතුමා කෙරෙහිවත් තරහසිතක් කුඩා හෝ තරහසිතක් උපද්දාගත්තේ නැතුව වාසය කළානේ. එහෙමනේ උන්වහන්සේ මේ බුද්ධත්වයට උවමනා කරන පාරමිතා ධර්මයන් පිරුවේ. එහෙම පුරලානේ උන්වහන්සේ බුද්ධත්වයට පත් උනේ. ඉතින් බුදුරජාණන්සේ බුද්ධත්වයට පත් වෙලත් ඉවසීම ගැනමයි කිව්වේ. හොඳම තපස ඉවසීමයි කිව්වා. ඉවසීමයි කිව්ව තපස කියන්නේ. ඉවසීම ගොඩක් බුදුරජාණන්සේ ප්‍රශංසා කරලා තියෙනවා. ඉවසන්න කියලා. ඒ බුදුරජාණන් එක තැනක වදාළ ඉවසීම ගැන කොහොමද? කියන මහණෙනි හොරු කට්ටියක් ඇවිල්ලා දෙපැත්ත මිට තියෙන කියතක් ගෙනල්ලා ඒ හොරු ඔබේ ශරීරය කෑලි කෑලි වලට ඉරුවොත් කෑලි කෑලි වලට කපද්දිත් තරහසිතක් උපද්දවා ගන්න එපා කිව්වා. ඒ අය කෙරෙහිත් මේ සිත පවත්වන්න කිව්වා. ඒ වෙලාවෙත් ඉවසන්න කිව්වා. ඒ කියන්නේ හොරු කට්ටියක් ඇවිල්ලා තමම කෑලි කෑලි වලට ඉරද්දිත් එයා ඉවසන්න පුළුවන් නම් එයාට ලෝකේ ඉවසන්න බැරි අරමුණක් තියනවද කියලා බුදුරජාණන්සේ අහනවා. ඉතින් බුදුරජාණන් වදාලා නිතර තමන් හිතට පුරුදු කරන්න කිව්වා. මාගේ ශරීරයේ හොරු ඇවිල්ලා දෙපැත්ත මිට තියෙන කියතක් ගෙනල්ලා කෑලි කෑලි වලට ඉරුවොත් මං ඒ වෙලාවෙත් තරහසිතක් ඇති කරගන්න නැතුව ඉවසනවා කියලා පුරුදු වෙන්න කිව්වා. එහෙම හිතට පුරුදු කරන්න කිව්වා. මේකට කියන්නේ පූර්ව යෝජනා. හිතට දෙන්න පූර්ව යෝජනා. ඒක කලින් හිතට පුරුදු කරනවා මට බැන්නත් ගැහුවත් මොනවා කළත් මං ඉවසනවා. මාගේ ශරීරයේ කෑලි කෑලි වලට කැපුවත් ඉවසනවා කියලා හිත පුරුදු සිහි කරන්න හිත ඉවසන්න පුරුදු වෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ ඒ විදිහට ඉවසලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ඉවසීමේ අනුසස් දන්නවා. දැනගෙන තමයි බුදුරජාණන් අපිට ප්‍රකාශ කළේ ඉවසන්න මහණෙනි. ඉවසන්න කියලා. අපි හැමෝටම අවවාද කළා ඉවසන්න කියලා. එතකොට ඒ විදිහට ඉවසන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. මොකද මේ ලෝකේ තියෙන හැම දුක් පීඩාවක්ම මිනිසුන් අතර තියෙන ඉවසීම නැතිවීමෙන්. හිත කලබල වීමෙන්. නුවණින් විමසීමකින් තොරව ඉවසීමකින් තොරව සැපක් ලබන්න බෑ. ඒ නිසා ඉවසීම කියන එක අපි හැමෝම පුරුදු කරගන්න ඕන. අපි හැමෝටම ඉවසීමෙන් තමයි යහපත උදා වෙන්නේ. ඒ නිසා ඉවසන්න ඕන. අපි පුරුදු කරන්න ඕන දෙපැත්ත මිට තියෙන කියතක් ගෙනල්ලා මාව කෑලි කෑලි වලට ඉරුවොත් මම ඒ වෙලාවෙත් ඉවසනවා. බුදුරජාණන්සේ කාලේ හරියට මේ එක ස්වාමීන් වහන්සේ වගේ විස්තරයක් තියෙනවා ඉවසීම ගැන. පුන්නසු කියලා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන්සේ ළඟට පැමිණිලා අහනවා ස්වාමීනි මම සුණාපරන්තයට යන්න කැමතියි. බුදුරජාණන්සේ වදාළා පින්වත් පුන්න සුණාපරන්තේ ඉන්න මිනිස්සු හරි නපුරුයි. හරි දරුණු මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු ඔබට බනීවි. නින්දා අපහාස කරાવી. එතකොට පුන්න ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි ඒ මිනිස්සු බැන්නොත් මම හිත හදා ගන්නවා මට ගැහුවේ නෑනේ කියලා. මම ඉවසනවා. පුන්නය ඔය මිනිස්සු විශ්වාස කරන්න බෑ සුණාපරන්තේ ඉන්න මිනිස්සු නපුරුයි දරුණුයි ඔබට ගහන්නත් බැරි නෑ. ස්වාමීනි මමට මේ මිනිස්සු ගැහුවොත් මම හිතනවා අනේ මට දඬු මුගුරු වලින් ගැහුවේ නෑනේ. පුන්නය ඔය මිනිස්සු ඒ කියන්න බෑ. ඔය මිනිස්සු විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. ඔය මිනිස්සු නපුරු දරුණු මිනිස්සු ඔබට දඬු මුගුරු ගල් මුගුරු වලිනුත් ගහන්න බැරි කමක් නෑ. ස්වාමීනි එතකොට මම හිතනවා අනේ මේ සුණාපරන්තේ මිනිස්සු කොච්චර හොඳයිද? දඬු මුගුරු වලින් ගැහුවට මගේ අතපය කැපුවේ නෑ. පුන්නය ඔය සුණාපරන්තේ ඉන්න මිනිස්සු ගැන විශ්වාස කරන්න බෑ. ඔබේ අතපය වුණත් කපලා දාන්න පුළුවන්. පුන්න ශාසක කියනවා අනේ ස්වාමීනි මම
ඉවසීමෙන් හිත හදාගෙන ඉන්නවා අනේ මේ මිනිස්සු මාගේ අතපය කැපුවට මාව මැරුවේ නෑනේ කියලා මම ඉවසගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වදාලා පුණ්‍යය ඔය මිනිස්සු නපුරු දරුණු මිනිස්සු ඔබව මරලා දාන්න උනත් පුළුවන්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පුණ්‍ය ස්වාමීන් වහන්සේගේ බුදුරජාණන්ට කියනවා ස්වාමීනි සුගතයන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ මිනිස්සු මැරුවොත් මම හිත හදාගෙන මැරෙනවා. ඒ මිනිස්සු කරේ තරහ සිතක් උපද්දවා ගන්න නැතුව නපුරු සිතක් උපද්දවා ගන්න නැතුව මම මැරෙනවා. සමහර මිනිස්සු ජීවිත එපා වෙලා නොයේක් උපක්‍රම කරනවා ජීවිතේ නැති කරගන්න. මම නිකම්ම මට මේ මරණය ආවනේ කියලා මම හිත හදාගෙන තරහ සිතක් නැතුව මම මැරෙනවා. අතට බුදුරජාණන් ගොඩක් සතුටු වුණා පුණ්‍ය ස්වාමීන් වහන්සේගේ ඉවසීමට. පුණ්‍ය ස්වාමීන් වහන්සේ සුණාපරන්තයට ගියා. ඒ සුණාපරන්ත හිටි හරි නපුරු දරුණු මිනිස්සු. පුණ්‍ය ස්වාමීන් වහන්සේගේ ඉවසීමට ඒ සුණාපරන්තේ මිනිස්සු පැහැදුනා. ධර්මයට පැහැදුනා. ධර්මයට පැහැදිලා ධර්මයේ හැසිරෙන විශාල පිරිසක් එච්චර නපුරු දරුණු ඒ ගමේ බිහි වුණා. ධර්මයේ හැසිරෙන සීල් රකින්න දන් දෙන බණ භාවනා කරන මෙස්සිත වඩන විශාල පිරිසක් බිහි වුණා. ඒ මොකද පුණ්‍ය ස්වාමීන් වහන්සේගේ අසිරිමත් ඉවසීම නිසා. ඒතර බුදුරජාණන් වහන්සේගේ බෝසත් ජීවිතය ගත්තත් අප්‍රමාණව ඉවසලා තියෙනවා. වචනෙන් කිව නොහැකි තරම් ඉවසලා තියෙනවා. සාරාංශකයේ කල්ප ගානක්නේ ඉවසුවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙච්ච ශ්‍රාවකයෝ අප්‍රමාණ ඉවසුවා. ඒ ඉවසුවා. ඉවසලා ජයගත්තා. සියලු දුක් නිමා කළා. ඉවසීමේ අග්‍ර ඵලය වන අමාමහ නිවන සාක්ෂාත් කළා. ඉතින් අපි මේ ජීවිතේ යම් දෙයක් යහපත් දෙයක් සාක්ෂාත් කරගන්න නම් ඒ යහපත් දේ සාක්ෂාත් කරගන්න ඕන ඉවසීමෙන්මයි. ඒකයි බුදුරජාණන් ගොඩාක් ඉවසීම ගැන ප්‍රශංසා කළේ. ඉවසන්ට. ඒ නිසා පින්වතුනි අපි හැමෝම ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. ඉවසීම පුරුදු කළ යුතුයි. අපි හැමෝගෙම ජීවිතේ ඉවසන්න ඕනේ. ඉවසන්න පුළුවන්කම ලැබෙන්නේ නුවණින් කල්පනා කරනකොටයි. කොහොමද කල්පනා කරන්නේ? ඉවසීම නැතිවීමෙන් අපිට වෙච්ච පාඩු. කලබල වීමෙන් ඇතිවුණු පාඩු කල්පනා කරන්න ඕන. මේ දක්වා. දැන් මේ දක්වා අපිට ඒක තම අනිත් අයගේ ජීවිතවල ඉවසීම නැතිවීමෙන් වෙච්ච පාඩු. ඉවසීම නැතිවීම වචන ප්‍රකාශ කිරීමෙන්, ඉවසීම නැතිවීමෙන් ක්‍රියාත්මක වීමෙන් කරගත්ත පාඩු. ඒ විදිහට ඉවසීම නැතිවීම වෙච්ච පාඩු කල්පනා කර ඉවසන්න පුරුදු වෙන්න ඕන. ඉවසීමෙන් ලැබිච්ච වාසි. කෙනෙක් ඉවසනකොට එයාට ලැබෙන වාසිය. මේ ජීවිතේ යමක් ලැබුවා නම් අපි ඉවසීම නිසානේ ලැබුවේ. ඒ නිසා ඒ විදිහට ඉවසීමෙන් නැතිවීමෙන් ලැබූ පාඩුවත් ඉවසීමෙන් ලැබූ වාසියත් කල්පනා කර අපි හැමෝම ඉවසන්න මහන්සි ගමු. අපිට ඉවසීම පුරුදු කරගන්න ලැබුණොත් මේ ගොඩක් දුක් ඇති ජීවිතෙන් නිදහස් වෙන්න පුළුවන්. ගොඩක් දුක් ඇති සසරිනුත් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හැමෝටම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ උපයෝගී කරගෙන, බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන, බෝසතාණන් වහන්සේ සිහි කරගෙන, ශ්‍රාවකයන් සිහි කරගෙන, ඊළඟට අපි සසරේ විඳපු දුක ගැන සිහි කරලා ඉවසගෙන, මේ ජීවිතේ ඉවසන්න බැරි වීමෙන් ලැබිච්ච පාඩු ගැන සිහි කරගෙන, මේ විදිහට අපි එක එක ක්‍රම පාවිච්චි කරමින් ඉවසීම පුරුදු කරගමු. අපි හැමෝටම ඉවසීම දියුණු කරගෙන, අපි හැමෝටම ඉවසීමේ අග්‍රඵලය වන අමාමහ නිවන අත්දකින්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම මේ හිමිදිරි කාලේ මෙය තමන්ගේ ජීවිතේ සුවපත් කරගන්න දහම් පඩුරක් බවටම පත් වේවා කියලා අපි සෙත් පතනවා. අද දින මේ උතුම් පින්බර අරුණෝදය සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරමින් උතුම් පින් කරගන්නේ හිඟුරක්ගොඩ පදිංචි 74 වන උපන්දිනයේ යෙදෙන එම්.ඒ. සුනන්දා මාලිනී මෑණියන්ට ආශිර්වාද කිරීම පිණිස පින්වත් චන්දන මහත්මයා, සුසන්ති, සම්පත්, සුබෝධිනී, තිනුලි, සනිතු සහ දෙව්ලි යන දූ දරු මුණුපුරු මිනිපිරියන් එකතු වෙලා. ඉතින් මේ බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේ මෑණියන්ට පින් දෙමු. 74 හිඟුරක්ගොඩ පදිංචි 74 වන උපන්දිනයේ යෙදෙන එම්.ඒ. සුනන්දා මාලිනී මෑණියන්ට මේ පින් අනුමෝදන් මේ මෑණියන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුක් කරදර පීඩා දුරු වී දීර්ඝායුෂ ලබත්වා. එම් සුනන්දා මාලිනී මෑණියන්ට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න දුර්ලභ වාසනාව හිමි වෙත්වා.
සාදු සාදු සාදු. සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ශක්දේව රජුන් ප්‍රමුඛ සතරවරම් දෙවිවරු, සෙන්පති දෙවිවරු, බ්‍රහ්ම රාජවරු, බුද්ධ ශාසනයේ පහන් සිත් ඇති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටපත් වෙත්වා. ගෞතම බුදු සසුනත් සිංහල අපේ රටත් চিරාත් කාලයක් සුරකිත්වා. සාදු සාදු සාදු. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙවුනා වාසී සංඝරත්නයට, ලෝකවාසී සියලු ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූපුදුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන පින්වතුන් බලාපොරොත්තු වෙන ඊළඟ අරමුණ මිය පරලෝකීය ඒ මාටින් අප්පුහාමි පියාණන්ට, ඩී.සී. ගල් හේනගේ පියාණන්ට, එම්.ඒ. කුලරත්න බණ්ඩාර පියාණන්ට, එච්.ජී.ඩී. සූරසේන පියාණන් ඇතුළු මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරු හැම දෙනාගේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව මියගිය සියලු දෙනා මේ පින් බලෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. සුජීවත්ව වෙසෙන ඒ සීලවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස, චිරජීවනයේ පිණිස තුනුරුවන් සරණ දෙවි රැකවරණ මේ රැස්කල පිණේ අනුහස ලැබේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරු හිඟුරක් ගොඩේ පදිංචි පින්වත් චන්දන මහත්මා, සුසන්ති, සම්පත්, සුබෝධනී, තිනුලි, සනිතු සහ දෙව්ලි යන දරු මුණුපුරන්ට මේ පින් අනුමෝදන්ව ඒ දායකත්වයේ දරු සියලු පින්වතුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. දුක් කරදර පීඩා හිරිහැර සියල්ල දුරු වී සැපයටපත්ව ඉවසීමේ ගුණ වඩාගෙන ඉවසීමේ අග්‍රඵලය වන අමා මහ නිවන සාක්ෂාත් කරන්නත් මේ පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට, ඔබ අප සියලු දෙනාට, ලෝකවාසී රටවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව හැම දෙනාගේ දුක් කරදර පීඩා දුරු වී හැම දෙනාට නිදුක් නිරෝග සුවපත් වූ ජීවිත ගත කරමින් ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.